අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. රටේ තීරණාත්මක අවස්ථාවන් වලදී රටට ඉතාම වැදගත් වන මොහොතකදී රට වෙනුවෙන් පෙනී සිටින අපේ රට ආරක්ෂා කරන්නට අභ්‍යන්තර සහ බාහිර බාධක වලින් රට රැකගන්නට රටේ ජීවත් වන මා ඔබ අප වෙනුවෙන් නිරන්තරව කැපවන පිරිසක්. එහෙම නැත්නම් මේ මොහොත වන විට වඩාත්ම කතාබහට ලක්වන අපේ රට ආරක්ෂා කරමින් සංවිධානාත්මක අපරාධ වේවා මද්ද්‍රව්‍ය වේවා පාතාල ක්‍රියාකාරකම් වේවා මේ සියල්ල මර්ධනයට කැපවන පොලිස් විශේෂකාර බලකාය වෙනුවෙන් අපි අද හෝරා දෙකක් කාලය වෙන් කරා ගනිමින් තීරණය තුල පොලිස් විශේෂකාර බලකාය ඉතිහාසය වර්තමානයේ අභියෝග පුහුණුව නිවසේ සිට නරඹන ඔබට මට තිබෙන සියලු දේ සාකච්ඡාවට සංවාදයට භාජනය කරන්නටයි මේ තීරණය හෝරා දෙකක් කාලය මෙලෙස ආරම්භ කරන්නේ. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ අතුරු හමුදාවක් ලෙස පිහිටවනු ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකාය නියතයි ජය යන්න පාඨය කොටගත් දකුණු ආසියාවේ විශිෂ්ටතම අතුරු හමුදා වීමේ පරම අදිටනින් යුක්ත වූ මෞබිමේ විජයග්‍රහණයට සුවිශාල දායකත්වයක් දැක් වූ විශිෂ්ටම සෙබළුන්ගෙන් සැදුම්ලත් පොලිස් දෙපාර්තමේන්තුවේ අභිමානයයි. එවකට රටේ පැවති යුදමය වාතාවරණයට මුහුණ දීමටත් කැරලිකාර කණ්ඩායම් මර්ධනය කිරීමටත් දිවයිනේ සෑම් පොලිස් ස්ථානයකම ආරක්ෂක තත්ත්වයන් ස්ථාවර කිරීම වස් පොලිස් නිලධාරීන්ට සහාය වීම සඳහා වර්ගවාදී කණ්ඩායම් වෙතින් එල්ලවන ප්‍රහාර මැඩලීමටත් දේශයේ භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමටත් 1983 මාර්තු මාස 1 වෙනි දින පොලිස් විශේෂ කාර්ය බලකාය පිහිටවනු ලැබිය. දිවයිනේ පොලිස් ස්ථානවලින් තෝරාගත් පොලිස් නිලධාරීන් හට විදේශීය විශේෂඥ පුහුණුකරුවන් විසින් ලබා දෙන ලද විශිෂ්ට පුහුණුවෙන් පසු මූලිකව යාපනයේ ප්‍රදේශයේ හා පසුව ඔවුන් විසින් යුදබිමේදී දක්වන ලද දක්ෂතා හේතු කොටගෙන නැගෙනහිර ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන්ද පොලිස් විශේෂකාර බලකාය ස්ථාපිත කරන ලදී. සැබවින්ම නැගෙනහිර ප්‍රදේශයේ LTTE ක්‍රියාකාරකම් වලට තිත තබමින් විශේෂකාර බලකාවේ ආගමනයත් සමග සංග්‍රාම භූමියේ දක්වන ලද විශිෂ්ටත්වයේ නිසාවෙන් නැගෙනහිර ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමට ප්‍රබල ලෙස දායක වීමට හැකි විය. ඉතිරි වූ අප මාළුවද වයස්ගත නොමවේය ඔබ හැම දුබල නොකරති මාළුවිය ඔබේ ගත සිත සරණ වසරද දොසක් නොකියති කෙසිදු දිනකද මලහිරු බැස යන හැම විටකම ලාහිරු අරුණලු පතුරන හැම විට අපට සිහිවේ සදා නිදන ඔබ සැම. Kabar murah, pasang, ayo. Miss Meru
වසර 37ක රට ජාතිය වෙනුවෙන් සිදු කරන අකණ්ඩ මෙහෙවරක තවත් එක් පරිච්ඡේදයක් ඒ පරිච්ඡේදයෙන් මතුවරදි වෙන කාරණා ගැන අද අපි තීරණයේදී සාකච්ඡාවට සංවාදයට වාචනය කරන්න සූදානම්ින් ඒ සඳහා වඩාත්ම සුදුසු චරිතයට ආරාධනා කළා පොලිස් විශේෂ කාර්ය බාරකා අනදෙල් නිලධාරීතුමන්ට නීතිඥ වරුණ ජයසුන්දර මැතිතුමන් ගෞරව පිළිගන්නවා අයබෝන් අපතවන්ට අයබෝන් අපි පොලිස් විශේෂ කාර්ය බලකාය මේ මොහොතේ ඉටු කරන වගකීම අපි මාධ්‍යවලුත් විවිධාකාරයෙන් වාර්තා ඵලෙනවා අපි එතෙන්ට කලින් මම කැමති මේ අපි විශේෂ කාර්ය බලකාය ගැන වරුණ ජයසුන්දර මැතිතුමනි හැම වෙලාවෙම අහන දකින්න වෙලාවදී කියවෙන්නේ මේක අතුරු හමුදා කණ්ඩායමක් කියන වචනේ. දැන් අපිට සාමාන්‍ය සිවිල් අයට මේක ටිකක් අලුත් වචනයක්. පොලිස් විශේෂ කාර්ය බලකාය බිහි වෙන්නේ ඇයි? 83 දී ඇයි විශේෂ කාර්ය බලකාය අවශ්‍ය වෙන්නේ? එහා සමග බැඳුණු ඉතිහාස කතාව මොකක්ද කියන දේ මම කැමතියි ආරම්භයේදී පසන්නට. ඔවුරකිත පොලිස් විශේෂ කාර්ය බලකාය ආරම්භ වන්නේ 1983 මාර්තු 1 වෙනිදා. මේකට සුවිශේෂී හේතුවක් තියෙනවා 1971 දකුණේ ඇතිවෙච්ච සන්නද්ධ අරගලයත් එක්ක පොලිස් ස්ථාන 37ක් කැරලිකාරයන්ගේ අතරපත් වෙනවා. මෙහිදී යුද හමුදාව කැඳවන්න සිද්ධ වෙනවා. මේ අවස්ථාවේදී පත් කරන කොමිසමක් සුබසිංහ කොමිසම කියලා. එතන නිර්දේශයක් අනුව තමයි පොලිසිය අතුරු හමුදාවක් පිහිටුවීමේ අවශ්‍යතාවයක් පැන නගින්නේ. ඒ වගේම 1976 වෙද්දී උතුරේ අර්ධ වර්ගවාදී යුද්ධය ආරම්භ වෙනවා. මේ යුද්ධයත් සමග විශේෂයෙන්ම 76 යාපනයේ නගරාධිපතිවරයා ඝාතනය කරනවා. ටැමිල් නිව් ටයිගර්ස් කියන වේලුපුල්ලේ ප්‍රභාකරන්ගෙන් පටන් ගන්න කණ්ඩායම පස්සේ ඒක LTT ත්‍රස්තවාදී සංවිධානය බවට පරිවර්තනය වෙනවා. මේ උතුරේ කැරලිකාර කණ්ඩායම් වල ආරම්භයත් සමගම උතුරේ අර්ධද්වීපයේ තිබ්බ පොලිස් ස්ථාන වෙත නිරන්තරයෙන් ප්‍රහාර එල්ල වෙන්න ගන්නවා. විශේෂයෙන්ම දොරයප්පා ඝාතනය සොයන්න ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බැස්සියන් පිල්ලේ කියන පොලිස් පරීක්ෂකවරයාව ඝාතනය කරනවා. වේලුපුල්ලේ ප්‍රභාකරන් ඇතුළු කණ්ඩායම. ඒ වගේම බැංකු කීපයක් මංකොල්ල කරනවා. නිලාවේලි කාත්තන්කුඩි වගේ බැංකු මංකොල්ල කරනවා ත්‍රස්තවාදීන් විසින්. ඒ වගේම උතුරු අර්ධද්වීපයේ පොලිස් ස්ථානවල ආරක්ෂාවට මේ පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමේ කටයුතු සිද්ධ වෙනවා. විශේෂයෙන්ම සුබසිංහ කමිටුවේ නිර්දේශ ඉදිරිපත් වුණත් ඊට කලින් ස්පෙෂල් ස්ට්‍රයිකින් ෆෝස් එකක් කියලා කණ්ඩායමක් පොලිසිය ආරම්භ වෙනවා. ඒ වගේම ස්පෙෂල් කොම්බැට් ගෲප් කියලා තව කණ්ඩායමක් පිහිට වෙනවා. මේ කණ්ඩායම් දෙකම කාලයත් එක්ක ඒකේ කටයුතු අවසන් වෙද්දී 1983 මාර්තු 1 වෙනිදා වෙද්දී පොලිසියෙන් තෝරාගත්ත සමාජිකයන් නිලධාරීන් 60 දෙනෙක්ගෙන් තමයි පොලිස් විශේෂ කාර්ය බලකාය ආරම්භ වන්නේ. ආරම්භ වෙන එක මං හිතන්නේ ජාතික ආරක්ෂාව ගැන අපි කතා කරද්දී ඇත්තෙන්ම සුවිශේෂී සටහනක් තමයි පොලිස් විශේෂ කාර්ය බලකාය ආරම්භ වන්නේ. ඉතින් විශේෂයෙන්ම අපි සාරාංශගත කරනවා නම් 71 දකුණේ ඇතිවෙච්ච කැරලිකාරී තත්වයක් පොලිස් ස්ථාන කැරලිකරුවන් අතර පත්වීමත් ඒ වගේම 76 දී ආරම්භ වෙන වර්ගවාදී යුද්ධයත් සමග යුද හමුදාව සහ පොලිසිය අතර අවස්ථාවට සහ ජාතික ආරක්ෂාවට ආරක්ෂා කිරීමේ කාර්ය සඳහා අතුරු හමුදා විශේෂ හමුදා පුහුණුවක් ලැබූ පොලිස් කණ්ඩායමක් විදිහට විශේෂ කාර්ය බලකාය ආරම්භ වෙනවා. වරුණ ජයසුන්දර රජ්‍ය පොලිස්පතිතුමනි දැන් මේ විශේෂ කාර්ය බලකායේ ඇඳුම ඔබතුමාගේ මේ අපි මේ සිදිරි පස තියෙන මේ කොළ පැහැති හිස් ආවරණය හිස් වැසුම ක්‍රීන් බෙරේකට සාමාන්‍ය අපි දන්න වචනේ. දැන් අපිට සමීප දර්ශනයක් ලැබෙවි අතරතුරේදී මම මේ ප්‍රශ්නේ විමසන්නේ. දැන් මේ අපි දකින මේ කොළ පැහැ යුනිෆෝම් එකේ නිල ඇඳුමේ තියෙන ටිකක් අමුතු පැහැයක්. අපි මේ අර මෙරුන් පාට හිස් වැස්ම ගැන අපි හමුදාමේ පැත්තෙන් කියවලා තියෙනවා. ඒ වගේම මේ කොළ පාට හිස් වැස්ම සහ මේ නිල ඇඳුම නිර්මාණය වෙන්නේ කොහොමද? මේ තියෙන විශේෂත්වය මේ ඇඳුම අපි වෙන තැනක දකින්නේ නැහැ. මෙහි තියෙන පසුබිම කතාවක් තිබෙනවද? සුවිශේෂී පසුබිමක් තියෙනවා. ඒ කියන්නේ ලෝකේ විශේෂ හමුදා ගත්තොත් ඒ විශේෂ හමුදාවන් තමයි කොළ පැහැති බෙරය පාවිච්චි කරන්නේ. කමාන්ඩෝ රෙජිමේන්තුව ගත්තොත් ඒගොල්ලෝ මෙරුන් පැහැති බෙරය ලෝකේ ඕනෑම කමාන්ඩෝ රෙජිමේන්තුවක් පාවිච්චි කරන්නේ බෙරයක. අපි මේ කොළ පැහැති බෙරය පාවිච්චි කරන්න හේතු වෙන්නේ මුලින්ම 1983 මාර්තු 1 වෙනිදා විශේෂ කාර්ය බලකාය
ආරම්භ වීමත් සමග ශ්‍රී ලංකා යුද හමුදාව තමයි මූලික පුහුණුව ලබා දෙන්නේ. ඒත් එක්කම 1984 වෙද්දී බ්‍රිතාන්‍ය විශේෂ බලකායක් වන SAS අපි කියනවා ස්පෙෂල් එයාර් සර්විස් කියන්නේ ලෝකයේ ඉන්න විශිෂ්ටතම අතුරු හමුදා ඒකකයක්. මේ කණ්ඩායමේ පුහුණු විශේෂඥයන් ලංකාවට එනවා 1984 පෙබරවාරි වෙද්දී. ඒ SAS කියන ඒකකය තාමත් අඳින්නේ. ඒ වගේම අපිත් ආවේනික කරගත්තේ මේ කොළපාට කැම්ෆ්ලාජ් එක. ඒ වගේම ග්‍රීන් බෙරේ වුණත් අපි ඒ බ්‍රිතාන්‍ය SAS හමුදාවෙන් ලැබිච්ච දායාදයක් පොලිස් විශේෂ කාර්ය බලකායට. දැන් විශේෂ කාර්ය බලකාය නිර්මාණය වෙනකොට ඒ මොහොතේ විශේෂ කාර්ය බලකාය ආරම්භයේදී මොකද්ද පැරලා තිබිච්ච වගකීම? දවතුමා කිව්වා මේ බ්‍රිතාන්‍ය ආභාසයක් ලැබුණා කියලා මේ යුනිෆෝම් එකට. ඒ වගේම පුහුණුවට. ඒ වගේම දැන් බ්‍රිතාන්‍ය ආභාසය හරහා මේ අතුරු හමුදාවක් ඇතුළත මේ විශේෂ පිරිසක් විදිහට නිර්මාණය වෙද්දී කොහොමද ඒ හා සම්බන්ධ කටයුතු තවදුරටත් ගොඩනැගුණේ? බ්‍රිතාන්‍යයන් විශේෂඥයන් පැමිණීමත් සමග අපිට ලැබෙන පන්නරය විශේෂයෙන්ම අපි ඒ ගන්න ආభాෂය අපගේ දිනදා රාජකාරිවලට යොදා ගන්නවා. විශේෂයෙන්ම 1983 ජූලි මාසයේ ඒ ඇතිවෙච්ච වර්ගවාදී කලබලයත් එක්කම වැල්ලවත්ත ප්‍රදේශයේ ආරක්ෂක රාජකාරී පොලිස් විශේෂ කාර්ය බලකායට පැවරෙනවා. මෙහිදී දක්වන ලද රාජකාරියේදී දක්වන ලද සුවිශේෂී දායකත්වයේ හේතුවෙන් විශේෂයෙන්ම උතුරු අර්ධද්වීපයේ පොලිස් ස්ථානවල ආරක්ෂාවට විශේෂ කාර්ය බලකාය යෙදෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ පොයින්ට් පේදුරු, වැල්වැටිතුරේ සහ කංකසන්තුරේ කියන පොලිස් ස්ථානවල ආරක්ෂාවට තමයි මුලින්ම රකිත STF එක දාන්නේ. ඒ වගේම සුවිශේෂී සිද්ධියක් වෙනවා විශේෂයෙන්ම 1984 සැප්තැම්බර් 1 වෙනිදා වැල්වැටිතුරේ සිට පොයින්ට් පේදුරු දක්වා අපි ගමන් කරද්දී අපි පළමු ත්‍රස්තවාදී ප්‍රහාරයට මුහුණ දීලා පළමු නිලධාරීන් 4 දෙනා ජීවිතක්ෂයට පත් වෙනවා. ඒකට හේතුවක් තියෙනවා. ඒ වෙද්දී වේලුකෙල්ලේ ප්‍රභාකරන් ඉන්දියාවේ සැඟවිලා ඉන්නේ. රංජන් ලලා කියන LTT ප්‍රාදේශීය නායකයෙක් තමයි යාපනය පාලනය කරන්නේ. ඔහු විශේෂ කාර්ය බලකාය අතින් ඝාතනයට ලක් වෙනවා. මෙයට ප්‍රතිප්‍රහාරයක් විදිහට තමයි 1984 සැප්තැම්බර් 1 වෙනිදා අපිට පළවෙනි ප්‍රහාරය එල්ල වෙන්නේ. තව ඉස්සරහට මම කතා කරනවා නම් විශේෂයෙන්ම මේ යාපනයේ අර්ධද්වීපයේ රාජකාරිවල සාර්ථකත්වයත් සමග 1985 පෙබරවාරි වෙද්දී නැගෙනහිර පළාතේ විශේෂයෙන් මඩකලපු අම්පාර දිස්ත්‍රික්කවල ආරක්ෂක රාජකාරී විශේෂ කාර්ය බලකායට පැවරෙනවා. ඒ අනුව අපි පළමු කඳවුර කල්ලඩි ප්‍රදේශයේ ස්ථානගත වෙනවා. එහි ප්‍රධානම ප්‍රාදේශීය අල්දාරිවරයා වෙන්නේ අපේ එවකට හිටපු පොලිස්පතිවරයෙකු වන NK ඉලංගකෝන් මැතිතුමා සහකාර පොලිස් අධිකාරිවරයෙක් විදිහට පළවෙනි ප්‍රාදේශීය අල්දාරිවරයා වෙනවා. එතුමත් පොලිස් විශේෂ කාර්ය බලකායෙන් බිහි විශිෂ්ට දක්ෂ නිලධාරියෙක්. ඒ වගේම ඊට පස්සේ අපි අකරපත්තුව කලවංශි කුඩි ඒ වගේම කරදියනාරු සහ තිරික්කෝවිල් කියන ස්ථානවල අපේ කඳවුරු ස්ථාපිත වෙනවා. එයින් ආරම්භ වෙච්ච ගමනේදී අපි විශේෂයෙන්ම මඩකලපුව අම්පාර කියන දිස්ත්‍රික්ක දෙකේ පාලනය නතු කර ගන්නවා. මම හිතන්නේ 2009 මානුෂික මෙහෙයුම අවසන් වන තෙක් අපි නැගෙනහිර පාලනය රඳවා ගන්නවා. විශේෂයෙන්ම සඳහන් කරනවා රකිත STF කිසිම කැම්පයක් LTT ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට නතු වෙලා නැහැ. ඒක තමයි සුවිශේෂී කාරණය. මම හිතන්නේ කුඩා කණ්ඩායම් සංකල්පය යටතේ නිලධාරී සුළු සංඛ්‍යාවක් විශේෂ කාර්ය බලකායේ ඉන්නේ. නමුත් අපේ ඒ සුවිශේෂී දායකත්වය සහ නිර්භීතභාවය සහ වෘත්තීය නිපුණත්වය සමග මඩකලපුව අම්පාර ප්‍රදේශයේ විශේෂයෙන්ම කඳවුරු 56ක් ස්ථාපිත කරගෙන අපි කිසිම කඳවුරක් LTT ග්‍රහණයට නතු කරන්නේ නැතුව අපි ආරක්ෂා කරා. විශේෂයෙන්ම ඇයි සාර්ථක වුණේ නැගෙනහිර විශේෂ කාර්ය බලකාය? මගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හේතුවක් තියෙනවා. අපි ගත්තොත් එහෙම විශේෂයෙන්ම අම්පාර දිස්ත්‍රික්කය කියන්නේ අපිට හුරු පුරුද්දයක් තමයි අම්පාර පානම මේ ඊටාම සංවේදී ඒ කාලේ ඉදිරියට ගොත් තර්ජිත ගම්මානවල ඊටාම කාර්යභාරයක් කරේ විශේෂ කාර්ය බලකායනේ. ඔව් ප්‍රධාන හේතුවක් තියෙනවා. අම්පාර දිස්ත්‍රික්කය ගත්තොත් මුස්ලිම් සිංහල සහ දෙමළ ජන වර්ග තුනම එකට ජීවත් වන දිස්ත්‍රික්කයක්. විශේෂ කාර්ය බලකාය කියන්නේ පොලිස් නිලධාරීන්. හමුදාමය පුහුණුවක් ලැබූ පොලිස් නිලධාරීන්. මම හිතන්නේ
පොලිසිය සහ මහජනතාවය කියන්නේ ගහට පොත්ත වගේ. ඉතින් ඒ පොලිස් ආభాෂයත් සමග මහජනයාගේ හදවත් සහ විශේෂයෙන්ම ද්‍රවිඩ ජනතාවගේ හදවත් සහ සිත් දිනා ගනිමින් අපි සුවිශේෂී කාර්යභාරයක් නැගෙනහිර ඉෂ්ට කරනවා. ඒ වගේම අපි කිව්වා වගේ සිංහල මායිම් ගම්මානවල තර්ජිත ගම්මානවල ආරක්ෂාව තහවුරු කිරීමේදීත් විශේෂ කාර්යබලකාය බාරදුර කාර්යයක් ඉෂ්ට කරනවා. ඒ වගේම සඳහන් කරන්න ඕනේ වන්නි ප්‍රදේශයේත් අපි සේනාංක දෙකක් පිහිටවලා තිබ්බා යුද්ධය අවසන් වන තෙක් වවුනියාව සහ මන්නාර මුරුන්කන් ප්‍රදේශයේ. එහිදී අපේ රාජකාරිය වුණේ විශේෂයෙන්ම ප්‍රධාන සැපයුම් මාර්ගය ආරක්ෂා කරන එක. ඒ කියන්නේ වවුනියාවේ ඉඳන් ගත්තොත් ඕමන්තේ දක්වා අපේ පාලනයේ තිබ්බේ. ඒ වගේම වවුනියාවේ සිට මන්නාරම දක්වා පාර, ඒ වගේම මැදවච්චිය සිට පරායනකුලම් දක්වා දිවෙන කොටස විශේෂ කාර්ය බලකාය ශ්‍රී ලංකා පොලිසියත් සමග ආරක්ෂා කරා. ඒ වගේම යුද්ධය අවසන් භාගයේදී මම දැන් රකිතට මතක ඇති කැබිතුගොල්ලෑව ප්‍රදේශයේදී බස් බෝම්බයකට ලක් වෙනවා අහිංසක නිරායුධ ජනතාව. එහිදී විශේෂ කාර්ය බලකාය කැබිතුගොල්ලෑව ප්‍රදේශයේ ආරක්ෂාවත් බාර ගන්නවා. මම ඉදිරියේදී සඳහන් කරන්නම් විශේෂයෙන්ම මානසික මෙහෙයුමේදී විශේෂ කාර්ය බලකාය දායකත්වය මොකක්ද කියන එක. අපි මේ මානුෂීය මෙහෙයුම හා සම්බන්ධය වගේම නැගෙනහිර සහ යුද්ධය හා සම්බන්ධ කාරණා වගේම අපි එතනට එන්න කලින් මම තව එක කාරණාවක් මට මගහැරෙන්න කලින් මම මේ විමසන්නේ. දැන් විශේෂ කාර්ය බලකායේ නිලැඳුම හිස්වස්ම ගැන අපි අහුවා. අපි අර ටිකක් මේ දෙන වඩාත්ම උනන්දු කාලේ අපි ඉස්කෝලේ යන කාලේ අපි STF ඇඳුමත් එක්ක දැක් ඊළඟ දේ තමයි අර M16 කියන ඇමරිකානු මැෂින් ගන් එක. එහෙම නැත්නම් එහා සමග බැඳුණු වෙනම අවියාවුද වෙඩි බලය ගිනි බලය ඔබතුමාලගේ තාක්ෂණික වචන කිව්වොත් එහෙම මේ පුහුණුවත් එක්ක දැන් මේ අපි බ්‍රිතාන්‍යෙත් අපි අහලා තියෙනවා ඔත්තු සේවා දෙකක් තියෙනවා ඒ වගේ වෙන වෙන ගුරු කරන ලෝකයේ පිළිගන්නා ක්‍රමවේදයක් තියෙනවානේ ඔබතුමාලා මේ විශේෂ කාර්ය බලකාය නිර්මාණය වෙද්දී රවි ජාතන මැතිතුමාගේ දායකත්වය ගැන අපි කියවලා තියෙනවා මේහා සම්බන්ධව මේ කිනියාවි තෝරා ගැනීමේ සිට මේ යම් වෙනසක් අපි දකින්නේ කොහොමද ඒ දේ සිද්ධ වුනේ ඒක වෙන්නේ රාජිත අපි බ්‍රිතාන්‍ය උපදේශකත්වයෙන් යම් යම් දේවල් උකහා ගන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා යුද හමුදාව තමයි අපිට ආරම්භය ලබා දෙන්නේ. මෙහිදී M16 ආවිය ගැන කිව්වොත් එහෙම ඇමරිකාවේ නිෂ්පාදිත A2 වර්ගයේ M16 ගිනි ආවිය මටත් පුද්ගලික නිකුත් කිරීමක් විදිහට මම අනල්දාරිවරයා වුණාට හදිසි අවශ්‍යතාවයක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වුණොත් මම ඒ ආවිය පාවිච්චි කරනවා. අතිවිශිෂ්ට කියන්නේ විශිෂ්ට බලකායන් පාවිච්චි කරන සැහැල්ලු ගිනියාවියක් තමයි M16 ගිනියාවිය කියන්නේ. ඒ වගේම මේ ඒක තාම M16 ගිනියාවිය ලෝකේ විශිෂ්ට බලකායන් විසින් පාවිච්චිට ගන්නවා. ඒ වගේම මොකද්ද තව තියෙන අනන්‍යතාවය විශේෂ කාර්ය බලකායයි සඳහන් කරන්න ඕනේ අපිට දකුණු අප්‍රිකාවෙන් නිෂ්පාදිත බෆල් රථය සහ එංගලන්තයේ නිෂ්පාදිත ඩිෆෙන්ඩර් ජීප් රථය පාරේ යද්දී ඔයගොල්ලෝ දකිනවා ඇති ගොඩක් විට ප්‍රභු ආරක්ෂක රාජකාරිවලදී අපි ඩිෆෙන්ඩර් ජීප් රථය භාවිතා කරනවා. ඒ වගේම කලින් සඳහන් කරපු SAS හමුදාවෙන් අපිට ලැබිච්ච කැලෑ නිලැඳුම කොළ පැහැති ග්‍රීන් බෙරය තමයි අපේ අනන්‍යතාවය. නියතයි ජය කියන පාඩයත් එක්ක විශේෂ කාර්ය බලකාය ගමන් කරද්දී අපිටම අනන්‍යතාවයක් අපි ගොඩනගා ගත්තා මේ කියන කාරණාවන් එක්ක. වර්තමාන සුවිශේෂී පුහුණුව හා සම්බන්ධ කාරණා කිහිපයකට අපි කතා කරනවා. අපිට කලින් වෙලාව බලාගෙන 10:30 වෙලාව බලාගෙන නියෝජ්‍ය පොලිස්පති වර්ධු ජයසුන්දර පැතුමත් සමගින් තීරණයට එකතු වන්න සූදානම්. ඒක රීලෝඩ් එකකින් මාසයක් පුරා හිතේ හැටියට ටීවී බලන්න. ඩයලොග් ටෙලිවිෂන් මාසික පෙරගෙවුම් සුපර් ප්ලෑන්ස්. ස්වාභාවික ලුණු බලයෙන් දත් සහ විදුරු මස් රකින්න නව ක්ලෝගාඩ් නැචරල් සෝල්ට්. ඔබ ඇලිත් තීරණය සමගින් සම්බන්ධ වන්නේ පොලිස් විශේෂ කාර්ය බලකාය අනුද නිලධාරීතුමන් නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වර්ණු ජයසුන්දර පැතුමන් සමගින් අද අපි සංවාදයේ සාකච්ඡාවට නිරතව සිටින්නේ. පැතුමනි දැන් සුවිශේෂී පුහුණුව හා සම්බන්ධ කාරණාවේදී මේ පුහුණුව දරා ගැනීමේ හැකියාව පුහුණුව කොපමණ කාලයක් තිස්සේ යනවද පොලිසියෙන් කොහොමද මේ අය තෝරගන්නේ තවමත් බඳවා ගන්නේ පොලිසියෙන් නැත්නම් ඍජුව බඳව ගන්නවද ප්‍රශ්න කිහිපයක් මම එකට එකතු කරන්න කැමතියි. පොලිස් විශේෂ කාර්ය බලකාය ආරම්භ කරද්දී 1983 වර්ෂයේ අපි පොලිසියේ ඉන්න නිලධාරී 60 දෙනෙක් තමයි තෝරගත්තේ STF එක ආරම්භ කරන්න. ඊට පස්සේ 1986 වෙද්දී සෘජු බඳවා ගැනීම ආරම්භ වෙනවා. දැන්ට
79 වෙනි පාඨමාලාව තමයි ක්‍රියාත්මක වෙන්නේ. පළවෙනි කණ්ඩායම ඍජු බඳවා ගැනීමක් විදිහට 1986 පොලිස් විශේෂ කාර්ය බළකාය සිද්ධ කරනවා. ඒ වගේම මේ බඳවා ගැනීම සහ පුහුණුව මොකක්ද කිව්වොත් එහෙම රකිත අපි වැටෙන්නේ විශේෂ බලකායන් ගණයට. විශේෂ බලකා නිලධාරියෙක් වෙන එක අමාරුයි. ඒ කියන්නේ ඒක සාමාන්‍ය පොලිස් නිලධාරියෙක් සාමාන්‍ය සෙබ්බලෙකුට එහා ගිය දරා ගැනීමේ හැකියාවක් සහ දක්ෂතාවයකින් හෙබි සෙබලෙක්. ඒ වගේම විශාල මුදලක් වියදම් කරන විශේෂ බලකා සෙබලෙක්ව පොලිස් නිලධාරියෙක්ව බිහි කරන්න. විශේෂයෙන්ම අපේ පුහුණුවේදී අපි බඳවා ගැනීම කතා කරොත් එහෙම අපි තනතුරු කීපයකට බඳව ගන්නවා. පොලිස් කොස්තාපල් නිලය, ඒ වගේම උප පොලිස් පරීක්ෂක තනතුරට බඳව ගන්නවා. පොලිස් කොස්තාපල් රියදුරන් බඳව ගන්නවා. ඒ වගේම සුළු පිරිසක් කාන්තා පොලිස් කොස්තාපල් වරියන් සහ කාන්තා උප පොලිස් පරීක්ෂකවරියන් බඳව ගන්නවා. දැන් තරුණයෙකුට හිතෙන්න පුළුවන් මේ මම STF එකට බැඳෙද්දි මට සම්බන්ධ වෙන්න පුළුවන්ද කියලා. අපි හැබැයි මම කලින් කියපු වචනය කියන්නේ hand picked අපි තෝරගන්නේ අපේ උපසංස්කෘතියට ගන්න පුළුවන් කෙනෙක්ව. ඒ ගන්න නිලධාරියා, ඒ ගන්න ළමයා අපි පුහුණුවකට යොමු කරනවා. ඒදී විශේෂයෙන්ම අපි මානසික ඒකාග්‍රතාවය දරා ගැනීම කියන එක සහ STF පවුලට එකතු කර ගන්නවා. සුවිශේෂී පුහුණුවක් දෙනවා මාස 8ක විතර කාලයක්. ඇත්තෙන්ම අමාරු පුහුණුවක් අපි ලබා දෙන්නේ. මොකද අපි ඒ කියන මට්ටමට STF එකේ බලාපොරොත්තු වන මට්ටමට ගේන්න පුහුණුවක් ලබා දෙනවා. විශේෂයෙන්ම අපේ පුහුණු පාසල පිහිටා තිබෙන්නේ කටුකුරුන්දේ. මූලික පුහුණුව අපි කටුකුරුන්දේ සිද්ධ කළා. වනගත පුහුණුව අපේ ස්ථාන දෙකක නැගෙනහිර පළාතේ අපි සිද්ධ කරනවා. ඒ වගේම මේ අතරතුර මූලික නීතිය සම්බන්ධව දැනුවත් කිරීමක් කරනවා. මොකද STF වුණාට අපි පොලිස් නිලධාරීන්. පොලිසියේ දණ්ඩ නීති සංග්‍රහය, අපරාධ නඩු විධාන සංග්‍රහය වගේ මූලික පොත්පත් ගැන හැඳින්වීමක් කරවුවත් අපි වැඩියෙන්ම පුහුණුවට එකතු කරන්නේ හොඳ වෙඩික්කාරයෙක් බිහි කරන එක. විශේෂ බලකායක සෙබලෙක්ගෙන් උණ්ඩයක් වරදින්න බෑ. ඉතින් ඒ වගේ හොඳ මාස්මන්ෂිප් එකක් නැත්නම් දක්ෂ වෙඩික්කරුවෙක් බිහි කිරීමේ තමයි අපි වැඩියෙන්ම බලාපොරොත්තු වෙන්නේ. හැබැයි වෙනයක් සහිත හමුදා පොලිස් අතුරු හමුදා සෙබලෙක් බිහි කිරීම තමයි අපේ පුහුණු පාඨමාලාවේදී අපි විශේෂයෙන්ම කරන්නේ. ඒ වගේම ගත්තොත් එහෙම සුවිශේෂී අංශ රාශියකට අපි යොමු කරනවා. සාමාන්‍යයෙන් ගත්තොත් සියලුම සැහැල්ලු ආවි සහ ආධාරක ආවි LMG සහ MPMG වගේ ආධාරක ආවි අපි ලබා දෙනවා. ඒ වගේම මෝටාර් මිලිමීටර් 60 මිලිමීටර් 81 වගේ මෝටාර් පුහුණුවක් ලබා දෙනවා. ඒ වගේම RPG අපි ඒ වගේම සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම එක විශේෂ කාර්ය බලකා නිලධාරියෙක් උණ්ඩ 3000ක් විතර පාවිච්චි කරනවා. ඒ වගේම සුවිශේෂී පුහුණුවේදී සුවිශේෂී භාවය තමයි අපි ලයිව් ෆයරින් කරන්නේ. එවැනි ජීව උණ්ඩ භාවිතා කරමින් තමයි අපි පුහුණු පාඨමාලාව සිද්ධ කරන්නේ. ඒ තරමට විශේෂ කාර්ය බලකා නිලධාරියෙක් අපි ගත්තොත් එහෙම භූමි උපක්‍රම යටතේ අපි බඩි සිස්ටම්ස් කියලා දෙන්න ඉස්සරහට යුද බිමේ ගමන් කරද්දී උනත් පුහුණුවේදී අපි ජීව උණ්ඩ භාවිතා කරනවා. ඒදී කිසිම තමාගේ සහෝදර නිලධාරියාට අනතුරක් නොවන විදිහට ගමන් කරන්න අපි පුහුණුවක් ලබා දෙනවා. ඒ වගේම අවසන් පුහුණුවේ අවසන් භාගයේදී වනගත පුහුණුවක් තියෙනවා සති දෙකක කාලයක්. ඒක තමයි මූලික පුහුණුව. ඊට පස්සේ තව මම කතා කරන්න අමතර ආධාරක පුහුණු පාඨමාලා පැවැත්වෙනවා. අපි දකින ඔබතුමාත් කිව්ව කාරණාව තමයි අපි වර්තමානයේදීත් අපි බොහෝ විට දකිනවා විශේෂ කාර්ය බලකාය ප්‍රභූ ආරක්ෂාව හා සම්බන්ධව විතකොට කාර්යභාරය. ඒ වගේම ත්‍රස්ත මර්ධනයන් හා සම්බන්ධව කාර්යටු කරා. ඒ වගේම සුවිශේෂී තත්ත්වයන් ඇති වුණු හැම අවස්ථාවකම විශේෂයෙන් බෝම්බ තාජිත ඇති වුණු අවස්ථාවක අපිට මතකයි පාස්කු ප්‍රහාරයේ අත්‍යාසන්නම සිදුවීම. බෝම්බ නිෂ්ක්‍රිය කිරීමේ දායකත්වය. අපි මේ වගේ අංශ කිහිපයක් මේ නරඹන සාමාන්‍ය අපි දන්නවා. මම කැමති විශේෂ කාර්ය බලකායේ මේ ඉතිහාසෙ ඉඳන් ආපු අංශ මොනවද අලුත් වාක්‍ය වල අපි දෙවෙනි කතා කරමු. අංශ මොනවද ඒ අංශවල සිදු කරන කාර්ය කොහොමද ඔබතුමාලා එහා සම්බන්ධ තිබෙන කැපවීම සහ සෝදානම් කියන දේ දැනගන්න. මුලින්ම රකිත අපි මේ ප්‍රභූ ආරක්ෂාව ගැන කතා කරොත් එහෙම විශේෂයෙන්ම 1987 වර්ෂයේදී පාර්ලිමේන්තුවට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒත් සමග කතිකාවතක් ඇති වෙනවා
මේ ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධ. විශේෂයෙන්ම LTT ත්‍රස්තවාදී සංවිධානය ගත්තොත් අල්-කයිඩා සංවිධානයට පස්සේ හිටපු ලෝකේ දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය. අපි අවුරුදු 30ක් LTT සංවිධානයත් එක්ක හැප්පුණා. එහිදී ප්‍රභූවරුන්ව ඉලක්කගත වුණා. ප්‍රභූ ආරක්ෂාව යටතේ අපි 1987 ප්‍රභූ ආරක්ෂක රාජකාරී ආරම්භ කරනවා. එහිදී විශේෂයෙන් වර්තමාන වන විට රටේ අතිගරු ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් ආරක්ෂාව සම්බන්ධව යම් කාර්යභාරයක් පොලිස් විශේෂ කාර්ය බළකාය ඉටු කරනවා. ඊළඟට ගත්තොත් එහෙම අපි සෝදිසි හා බෝම්බ නිෂ්ක්‍රීය රාජකාරී ගැන ගත්තොත් එහි ප්‍රමුඛයා වන්නේ පොලිස් විශේෂ කාර්ය බළකාය. එයටත් එක හේතුවක් වුණා විශේෂයෙන්ම 1987 පාර්ලිමේන්තුවට එල්ල වෙච්ච බෝම්බ ප්‍රහාරයත් එක්ක 1989 වෙද්දී සෝදිසි රාජකාරී සහ බෝම්බ නිෂ්ක්‍රීය රාජකාරී 1990 වෙද්දී අපි ආරම්භ කරලා විශේෂයෙන්ම යුද සමයේදී සහ පශ්චාත් යුද සමයේදී මේ බෝම්බ නිෂ්ක්‍රීය රාජකාරීවලදී සුවිශේෂී දායකත්වයක් විශේෂ කාර්ය බළකාය ඉෂ්ට කරනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අපි ගත්තොත් 2000 වර්ෂයේදී රකිතට මතක ඇති රාජගිරිය ආයුර්වේද වට රවුමේ සිදු කරන්න ගිය ත්‍රස්තවාදී ප්‍රහාරය. එහිදී ත්‍රස්තවාදී සමාජිකයන් දෙදෙනෙක් අත්අඩංගුවටගෙන ඒ බෝම්බ නිෂ්ක්‍රීය කටයුතු සිද්ධ කළේ විශේෂ කාර්ය බළකාය. ඒ වගේම 2005 ඔබට මතක ඇති බොරැල්ල හන්දියේදී අර මාළු පෙට්ටියක දාලා තිබ්බා බෝම්බයක්. ඒක නිෂ්ක්‍රීය කරෙත් විශේෂ කාර්ය බළකාය. ඒ වගේම පාස්කු ප්‍රහාරයට පස්සේ අප්‍රේල් 26 වෙනිදා සහ 27 වෙනිදා අම්පාර සමන්තුරේ ප්‍රදේශයේදී මේ බෝම්බය නිෂ්ක්‍රීය කටයුතු විශේෂ කාර්ය බළකාය ඉෂ්ට කරා. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ 2009 යුද්ධයෙන් පස්සේ පශ්චාත් යුද සමයක ජනතාව නැවත පදිංචි කිරීමේදී විශේෂයෙන්ම නැගෙනහිර සහ බැලියෝ ප්‍රදේශයේ පුද්ගලනාශක බෝම්බ 30000කට විශේෂ කාර්ය බළකාය නිෂ්ක්‍රීය කරලා තියෙනවා. මේ අංශ හා සම්බන්ධ දැන් ප්‍රභූ ආරක්ෂාව ත්‍රස්ත මර්දනය සහ බෝම්බ නිෂ්ක්‍රීය අලුතෙන් ආපු වගකීම් දැන් ආරක්ෂාව සම්බන්ධව වෙනස් වෙනවා. ලෝකයේ ආරක්ෂාව සම්බන්ධ ප්‍රමිතීන් වල අවශ්‍යතාවය වැඩි වෙනවා. අපේ රටේ අවශ්‍යතාවය වැඩි වෙනවා. අපි දකිනවා මේ විශේෂ කාර්ය බළකාය හැම වෙලාවකම අලුත් වෙමින් අලුත් දේවල් වලට එකතු වෙනවා. මොනවද ඔබතුමා අලුතෙන් බාරගත්ත වගකීම්? වර්තමානයේ වන විට විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අතිගරු ජනාධිපතිතුමා සහ ආරක්ෂක ලේකම්තුමාගේ මඟ පෙන්වීම යටතේ සුරක්ෂිත සමාජයක් ගොඩනැගීමේ බාරදූර කාර්ය යටතේ සංවිධානාත්මක අපරාධ මද්ද්‍රව්‍ය ජාවාරම සහ නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීමට අදාළ කියන අපරාධ මර්දන රාජකාරී විශේෂ කාර්ය බළකායට පැවරලා තියෙනවා. වෙනත් සුවිශේෂී රාජකාරී බාර ගැනීමක් ගැන කතා කරොත් ලංකාවේ විකිරණශීලී ද්‍රව්‍ය ස්ථානගත කරපු තැන් 13ක් තියෙනවා. මේ තැන්වල රහසගත තැන් වෙන්න ගොඩක් සමහර විට අපි ගත්තොත් එහෙම මේ ආයෝජන කලාපයේ තියෙනවා. සමහර ප්‍රතිආපනයන කටයුතු සඳහා කුඩා ප්‍රමාණයෙන් විකිරණශීලී ද්‍රව්‍ය ගේන්න වෙනවා. ඒ වගේම පිළිකාමය රෝග තත්ත්වයන් සඳහා ප්‍රතිකාර කරන රෝහල් වල විකිරණශීලී ද්‍රව්‍ය තියෙනවා. මේවා වරායට ආවට පස්සේ අදාළ ස්ථානවලට සුරක්ෂිතව රැගෙන යාමේ කාර්යභාරය පොලිස් විශේෂ කාර්ය බළකායට පැවරලා තියෙනවා. ඒ වගේම අපි ගත්තොත් එහෙම දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගිනි නිවීමේ හා ජීවිත ආරක්ෂක රාජකාරී පොලිස් විශේෂ කාර්ය බළකාය බාරගත් අලුත් රාජකාරියක්. මේ වෙද්දී ගිනි නිවීමේ මෙහෙයුම් 103ක් සහ ප්‍රථමාධාර ජීවිත ගලවා ගැනීමේ මෙහෙයුම් 399ක් 2011 වර්ෂයේ සිට අද දක්වා පොලිස් විශේෂ කාර්ය බළකාය නිහඬව දක්ෂිණ අධිවේගී මාර්ගයේ සහ කටුනායක අධිවේගී මාර්ගයේ ඉෂ්ට කරලා තියෙනවා. අපි අර වර්තමානයේ තියෙන ප්‍රධානම අභියෝග කිහිපයක් ඔබතුමා පැහැදිලි කරා. සංවිධානාත්මක අපරාධ එහෙම නැතිනම් අපිට හුරු පුරුදු වචනය කිව්වොත් පාතාල ක්‍රියාකාරකම්. අපි දකිනවා විශේෂිත අපරාධකරුවන් රඳවා තබා සිටින බන්ධනාගාරවල ආරක්ෂාවට පවා පුදුමල්ල මැදිහත් වෙනවා. මම එතනින් කැමතියි මේ වගකීම ගැන සාකච්ඡාව පටන් ගන්න. ඒ කතාව ඇත්ත. විශේෂයෙන්ම වර්තමාන ආරක්ෂක ලේකම්තුමා විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මැතිතුමාගේ සංකල්පයකට අනුව අධිආරක්ෂිත සිරමැදිරියක් සිරගෙවල් රැඳුම් ස්ථානයක් විදිහට ඌස බන්ධනාගාරය පත් කරලා තියෙනවා. එහි වටාරක්ෂාව සහ සෝදිසි රාජකාරී පොලිස් විශේෂ කාර්ය බළකායට පැවරලා තියෙනවා. ඒ වගේම අඟුණුකොළ පැලැස්ස
බන්ධනාගාරයේ වට ආරක්ෂාවත් සෝදිසි රාජකාරීත් විශේෂ කාර්ය බලකාය විසින් ඉෂ්ට කරනවා. ඒ වගේම කොළඹ ප්‍රදේශයේ ගත්තොත් ප්‍රධාන බන්ධනාගාර 3ක් තියෙනවා. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, ඒ වගේම වැලිකඩ සහ මැගසින් කියන බන්ධනාගාර තුනෙත් දැනට සෝදිසි රාජකාරී ගිය මාසේ ඉඳන් පොලිස් විශේෂ කාර්ය බලකාය ආරම්භ කරලා තියෙනවා. ඇයි ඒ වගේ විශේෂ කාර්ය බලකායට පැවරෙන්නේ කියලා මම අහුවා. අපි ඔක්කොමලා දන්නවා රකිත මේ බන්ධනාගාර වල ඉඳන් තමයි ගොඩක් සංවිධානාත්මක අපරාධ ක්‍රියාත්මක වුණේ. ජංගම දුරකථන පාවිච්චිය බහුලව සිද්ධ වුණා. ඒ වගේම විටක බන්ධනාගාරයේ ඒගොල්ලෝ ආරක්ෂිත නිවාසනයක් විදිහට භාවිතා කරන්නේ නැති. මේ හේතුවෙන් ලොකු ප්‍රශ්නයක් ආවා මේ රජයේ ආරක්ෂාවම සපයන ස්ථානයක ඉඳලා මේ සංවිධානාත්මක අපරාධ සහ මද්ද්‍රව්‍ය ජාවාරව මෙහෙයීම ගැන. සමහරට අපිට පැමිණිල්ලක් එනවා ව්‍යාපාරිකයෙක්ගෙන් රුපියල් ලක්ෂ 10ක කප්පමක් ඉල්ලලා. ඒ දුරකථන අංකය අපි පරීක්ෂා කරද්දී වදින්නේ වැලිකඩ ටවර් එකේ. ඒ කියන්නේ ඒ අපරාධය මෙහෙයවීම සිදු කරන්නේ බන්ධනාගාරය ඇතුළේ ඉඳන්. මේ හේතුවෙන් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ බූස බන්ධනාගාරය සහ අඟුණුකොළ පැලැස්ස කියන බන්ධනාගාර දෙකම වර්තමාන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුමත් අපිට ගොඩක් උදව් කරනවා බන්ධනාගාර නිලධාරීන් සමග එකතු වෙලා. තුෂාර පොල්දෙලිය මහත්මයා. ඔව්. අපි ජෑම සෙට් කරලා තියෙනවා ප්‍රශ්න එකෙන් විශේෂයෙන්ම ආරක්ෂක ලේකම්තුමා වැඩි අවධානයක් යොමු කරලා ඒ දැනට ගත්තොත් එහෙම මේ කියන බන්ධනාගාර දෙකේ දුරකථන ක්‍රියාත්මක වීමක් වෙන්නේ නැහැ. ඊළඟට දැන් පියවර අරගෙන තියෙනවා ඉදිරියේදී මේ කොළඹ බන්ධනාගාර තුනෙත් මේ ජෑමර්ස් නැත්තම් ජංගම දුරකථන තරංග අඩපණ කිරීමේ උපකරණ සවි කරන්න. ඒ වගේම මේ සුවිශේෂී අපරාධකරුවන් සංවිධානාත්මක අපරාධකරුවන් හඳුනාගෙන තෝරා බේරාගෙන ඒගොල්ලෝ බූස බන්ධනාගාරයේ ස්ථානගත කරලා තියෙනවා. ඒ කියද්දී වැඩි ආරක්ෂාවක් අවශ්‍ය වෙනවා. මේ සඳහා තමයි පොලිස් විශේෂ කාර්ය බලකාය ඒ බන්ධනාගාරවල ආරක්ෂාවට යොදවලා තියෙනවා. ඒ වගේම තමයි මේ සුවිශේෂී ප්‍රධාන සංවිධානාත්මක අපරාධකරුවන් අධිකරණ වෙත රැගෙන යාමේදීත් ඔවුන්ගේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවනවා. ඒ වගේම තමයි මතක ඇති 2017 වර්ෂයේදී කළුතර බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ල වෙලා රැඳවියන් 5 දෙනෙක් සහ බන්ධනාගාර නිලධාරීන් 2 දෙනෙක් ඝාතනය වුණා. මෙහෙම අපරාධ වෙන්න දෙන්න බෑ. හැබැයි දැන් විශේෂ කාර්ය බලකාය විශේෂයෙන්ම මේ ආරක්ෂාව බාරගත්තට පස්සේ රැඳවියන්ගේ ආරක්ෂාවත් බන්ධනාගාර තුලින් සිදුවන සංවිධානාත්මක අපරාධ මද්ද්‍රව්‍ය ජාවාරම අවම කිරීම සඳහා සුවිශේෂී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තියෙනවා. විශේෂ කාර්ය බලකාය හා සම්බන්ධ ජනතා විශ්වාසය තහවුරු කරගත්තේ කොහොමද කියන දේ. සමහර ලාවට ලැබෙන තොරතුරු වල සුරක්ෂිතභාවය හා සම්බන්ධව මද්ද්‍රව්‍ය මෙහෙයුම් හා සම්බන්ධව ජනතාවගේ ලැබෙන පැමිණිලි පිළිබඳව ක්‍රියාත්මක ආකාරයත් අපි සාකච්ඡාවට භාජනය කරන්න සූදානම්. ඒ වගේම 0112 77 44 22 23 අපේ දුරකථන මාර්ග විවෘතයි. ඔබට සජීව ලෙස වැඩසටහන සම්බන්ධ වන්න නෙමෙයි. නමුත් අපේ ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් අපේ සටහන් කරගන්නවා සහ නිසි ක්‍රමවේදයක් ඇතුලේ පොලිස් විශේෂ කාර්ය බලකාය මැදිහත් වීම යටතේ එහා සම්බන්ධ විසඳුම් ලබා දී හැකි දෙයක් නම් එහා සම්බන්ධව සූදානම් බව සිහිපත් කරමින් අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. අපි අද පොලිස් විශේෂ කාර්ය බලකාය අලුත් නිලධාරීතුමන් නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මැතිතුමන් සමගින් තීරණයේ සම්බන්ධව සිටින්නේ.